අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිවටේට් සමගින් මම ශාමල් බණ්ඩාර ජයපත්ම මම වින්ද්‍යා මාර්ගගේ අදත් මුලින්ම ප්‍රධාන පුවා සිරස්තල කොවිඩ් පැතිරීම ඉදිරි සති දෙකේදී තවත් නරකාතට මොකද වෛරසයේ බීජ ඖෂධ සමය අවසන් වෙලා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාව අදත් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 2576ක් තත්ත්වය පාලනය කිරීමට අනිද්දා සිට මංගල උත්සවත් තහනම් පාර්ලිමේන්තුව රැස් කරනවාද නැද්ද තීරණය හෙට රට ආපදා තත්ත්වයක වහා පක්ෂනායක රැස්වීමක් හැඳවන්න හිටපු අගමැතිගෙන් ජනපතිට ඉල්ලීමක් මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න බුත්තලෝයක දියනෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියගිලී මරුට ලෙඩෙකුටත් කළ වංචාව හයිටියේ භූකම්පනයකින් 300කට වැඩි පිරිසක් මරුට සුන්බුන් අතර සිරවුවන් සොයා තවදුරටත් මෙහෙයුම් into the streets buildings of this home spilled on Manuel Bojorquez කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස තවත් තහනම් කිහිපයක් බලාත්මක කිරීමට අද තීරණය වුණා. ඒ අනුව ලබන අඟහරුවාදා සිට නැවත දැනුම් දෙනතුරු සියලු ආකාරයේ මංගල උත්සවවලට ඉඩ ලබා නොදෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. එමෙන්ම සියලු ආකාරයේ ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අද මධ්‍යම රාත්‍රියේ සිටම ඉඩ නොදෙන බවත් යුද හමුදාපතිවරයා පවසනවා. මේ අතර අද පස්වරුව වන විට තවත් කොවිඩ් ආසාදිතයින් 2576ක් සහ කොවිඩ් ආසාදිත මරණ 161ක් වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ. COVID-19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පසුගිය දින 6 තුලදීම 100 ඉක්මවා ගියා. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වූ COVID මරණ සංඛ්‍යාව 160ක්. ඒ අනුව අවසන් දින 6 තුල පමණක් COVID-19 ආසාදනය වී මියගිය සංඛ්‍යාව 824ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 5935ක් දක්වා ඉහළ ගියා. අද වෙනකොට ලෝකයේ කොරෝනා මරණ අනුපාතය දෛනික අනුපාතය 1.4ක් වගේ ගානකට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 5කට වගේ සංඛ්‍යාවකට ඇවිල්ලා තියෙනවා. ඉතා විශාල සංඛ්‍යාවක් මම හිතන්නේ ඉන්දියාවවත් ඇමරිකාවවත් මේ තත්ත්වයට ළඟා වුණේ නැහැ. විශේෂයෙන්ම ඊළඟ සති දෙක ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙනවා. මොකද වෛරසයේ බීජ ඖෂධ සමය අවසන් වෙලා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් දින කිහිපයක් තමයි අප ඉදිරියට එන්නේ. ලෝකේ රටවල් කිහිපයක ලැම්ඩා සහ එප්සයිලන් නමින් හඳුන්වන අලුත් ප්‍රභේද දෙකක් පැතිරීමෙන් පවතිනවා. ඉතින් එප්සයිලන් කියන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වැඩිය භයානකයි. විශේෂයෙන්ම එන්නත් වලට ප්‍රතිරෝධී ආකාරයට නිර්මාණය වෙච්ච අලුත් ප්‍රභේදයක් කියලා තමයි විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ සඳහාත් අප සූදානම් වෙන්න ඕන. මේ අතර ඊයේ දිනේදීත් COVID-19 ආසාදනීය වූ රෝගීන් 3245 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 351533ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 307345 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට සිටින සක්‍රිය රෝගීන් සංඛ්‍යාව 38413ක්. වුහාන් වෛරස ප්‍රභේදයට වඩා දැන් තියෙන ප්‍රභේදය නිසා සංකූලතාවයන් ඇතිවීමේ ඉඩකඩත් වැඩි කියලා විශේෂඥයන් අතරේ විශ්වාසයක් තියෙනවා. උණ කැස්ස එක්ක හුස්ම ගැනීම අපහසුතාවක් තියෙනම් ඊටාම ඉක්මනින් රෝහලකට යාම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම රෝහල් ගත වුණොත් එයාට ප්‍රතිකාර කළා උන් මරණයෙන් මුදවා ගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා. මේ අතර පෙරේදා දිනේ දික්වැල්ල කොන්දිනී ප්‍රදේශයේදී කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයෙකුගේ නිවසයන් නිරෝධනය කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දින දක්වා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තිදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉක්ුත් දින කිහිපය තුළ එම පිරිසට විවිධ රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වී ඇති බව එහි නිලධාරියෙකු සඳහන් කළා. මේ අතර එන්නත් කරන වැඩසටහන් අද දිනේදීත් සිදු අතර ඊයේ දිනේදීත් මෙරට කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලින් 3,95,559 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. එහිදී සයිනෝෆාර්ම් දෙවන මාත්‍රාව පුද්ගලින් 2,17,712කට ලබා දී ඇති අතර එහි පළමු මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 65,695ක්. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ
ඊයේ දිනේදී 17219 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 1,18,50,308 දෙනෙකුට කොරෝනා එන්නත් එක් මාත්‍රාවක් ලබා දී ඇති අතර පූර්ණ එන්නත්කරණය ලබා දුන් සංඛ්‍යාව 45,27502ක්. ගිය සුමාන එනකොට ගර්භණී කාන්තාවන් 40000ක් පමණ තමයි මේ එන්නත්කරණය කරගෙන තියෙන්නේ. අපිට තියෙන වාර්තා අනුව තව ලක්ෂ 2ක් විතර ගර්භණී කාන්තාවන් ඉන්නවා මේ එන්නත්කරණය කරගන්න. මේ අතර ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල සඳහා අවසර හිමි නොවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර හිමි වන්නේ නැහැ. අවන්හලකට වරකට රැස්ව සිටිය හැකි වන්නේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකටයි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවිසීමෙන් හැකිතාක් දුරට වළකින ලෙස රජය ඉල්ලා සිටින බවද COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර අන්තර්පළාත් ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා ජනතාව තමා එන්නත් ලබාගත් කාඩ්පත් හෝ එහි ඡායා පිටපතක් රැගෙන ගමන් කිරීම සිදු කළ යුතු බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. හෙට දිනේ සිට අපි අනිවාර්ය කරනවා පළාත ඇතුළත ධාවනය කරන සියලු බස් රථවල යන මගීන් තමන්ගේ එන්නත් කාඩ්පතේ ඡායා පිටපතක් රැගෙන එන්න, නැත්නම් එය තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකට ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා පෙන්වන්න. මේ අතර කොවිඩ් ආසාදිතව මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක් සුව වී රෝහලෙන් මුදා හැරියත් ඇය බාර ගැනීමට දරුවම් නොපැමිණීම නිසා ඇය අසරණව සිටියේ මෙලෙසින්. මට ඇති කොරෝනාවක් තිබුණේ දැන් නම් යදුනා මේ දෙන්නක ගොඩ ඉඳලා යන්නට නැති මේ අතර අන්තර්පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළු වීමට උත්සාහ කළ වාහන 382ක් අපසු හරවා යවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ වාහන 4500ක් පරීක්ෂාවට ලක් කළ බවයි. එමෙන්ම පළාත්වලට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීම සඳහා අතුරු මාර්ග ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම්ද යොදවා තිබෙනවා. මීට අමතරව අධිවේගී මාර්ගයට ඇතුළු වන ස්ථානවලදී ගමනාන්තය පිළිබඳව විමසා බැලීමක් සිදු කරනු ලබනවා. යම් කෙනෙක් අදාළ ඇතුළු වන ස්ථානයේදී ලබා දුන් ගමනාන්තයට පරිබාහිරව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කර ඇතනම් එවැනි අයට එරෙහිවද නීත්‍යානුකූලව කටයුතු කරනු ලබනවා. ඒ වගේම හෙට සඳුදා දිනය හෙට දිනේ සිට තවදුරටත් මුහුණු ආවරණ නීතිය පොදු ස්ථානවල ක්‍රියාත්මක නොකරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු ලබනවා. COVID-19 ආසාදිතින් නිවෙස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලේ ගැටලු රැසක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් පවසනවා. මේ අතර නිවෙස් නිරෝධායන වන රෝගීන්ද පවසන්නේ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමේදී තමන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි. අසාධ්‍ය තත්ත්වයේ නොවන කොවිඩ් ආසාදිතින් නිවාසවලම රඳවා තැබීමේ වැඩසටහනකට ආණ්ඩුව යොමු වුණේ කොවිඩ් ආසාදිතින්ගෙන් රෝහල්වල කොවිඩ් ඒකක පිරී යමින් තිබූ පසුබිමකයි. එම රෝගීන් පිළිබඳව සොයා බැලීමට පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යෙදුව බවත් සෞඛ්‍ය බලධාරීන් පැවසුවා. රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට විශේෂ දුරකථන අංකයක්ද 13990 ලෙස ප්‍රකාශයට පත් කළා. එහෙත් නිවාසවල සිටින රෝගීන් පවසන්නේ ඒවා ක්‍රියාත්මක නොවන බවයි. නිවාස නිරෝධායනයේ නිරත රෝගීන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීම ගැන ඔවුන් පැවසුවේ මෙවන්නක්. රෝගීන් විශේෂයෙන්ම වාර්තා වුණු වහාම ඔවුන් අපෙන් ඉල්ලනවා ඔවුන් නිවෙස් තුල රඳවා තියන්න කියලා. නමුත් නිවෙස් තුල රඳවාගෙන රැකබලා ගැනීම සඳහා නැවත වරක් ඉන්නේ ශ්‍රේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍යවරුන් විතරයි. අපි දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. නිරන්තරයෙන් රෝගීන් නිවෙස් තුල ඉඳගෙන කරන පැමිණිලි ඔවුන්ගේ රෝග තීව්‍ර වීම සහ රෝග ලක්ෂණ පහළ වීම සම්බන්ධව. ඒ වගේම මහජනතාවට කියනවා තවමත් ඔබ නිවෙස් තුල රැඳෙව්වට ඔබට අවශ්‍ය උපදේශන ලබා දීම සඳහා වෛද්‍යවරුන් වෙන් කිරීම වැනි කාර්ය මණ්ඩල කොළඹින් බැහැර ප්‍රදේශවල ස්ථාපිත කරලා නැති නිසා ඔබ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා දීමෙන් වළකින්න අත්‍යවශ්‍ය දෙයකට හැර දුරකථන ඇමතුම් ලබා දෙන්න එපා. මේ අතර හදිසි මරණ පරීක්ෂකවරුන් පැවසුවේ නිවාස නිරෝධායනයේ නිරත රෝගීන් මිය ගියහොත් තවත් ගැටලුවක් පැන නගින බවයි. අපිට තියෙන ගැටලුව මේ 2021 6/19 නිකුත් කරන ලද චක්‍රලේඛනයේ අනුව නිවසේදී මිය යන පොසිටිව් වෙන මృతදේහ සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍යවරයෙක් ගාවට යොමු කරලා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්න කියන එක අපිට ඉතාමත් අපහසුතාවයකට පත් වෙන අවස්ථාවක්. විශේෂයෙන් මහ ජනතාව ඒ වගේම සියලුම සම්බන්ධ වෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද සියලුම දෙනා අපහසුතාවයට පත් වෙන අවස්ථා. මේ පිළිබඳව අපි ඇත්තෙන්ම මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ නිකුත් කරන ලද චක්‍රලේඛනවලදී ඉතාමත්ම අවිධමත් භාවයක් තියෙන බව අපි ප්‍රකාශ කරන්න කැමැතියි. මේ සම්බන්ධයෙන් නිවෙස් නිරෝධායන කටයුතු වලට මූලික ලෙස සම්බන්ධව සිටින සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මෙවැන්නක්.
And now, breaking news. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හෙට රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි අලුයම 4 දක්වා නැවත දැනුම් දෙනතුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මහතා පවසනවා. මෙන්න එම පුවත නැවතත්. හෙට රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි අලුයම 4 දක්වා නැවත දැනුම් දෙනතුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මහතා පවසනවා. ඥයින් පවසන්නේ මෙවැන්නක්. මේක ඇත්තටම කම්පියුටර් තාක්ෂණයත් සමග සම්බන්ධ වෙච්ච ක්‍රමයකින් යන නිසා අපිට ඇත්තටම මේ හදිසි රෝගී තත්ත්වයන් එකපාරටම රෝගීන් මතුවෙන්න ගත්ත නිසා ඒකේ පොඩි යම් කාලයක් ඕනේ. අපි සතියක විතර කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම බොහෝ දුරට දැනටත් රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කරනු ලබනවා. නමුත් මේකට ඇත්තටම රජයෙන් ලොකු දායකත්වයක් ලැබෙන බැවින් අපි විශ්වාස කරනවා මේ සියලු තියෙන අභියෝග අපිට ජයගෙන මේ සතිය ඇතුළත නිකුත් බොහෝ රෝගීන්ට අපිට මේ රටේ මේ ක්‍රමවේදය භාවිත කරමින් රෝගී තත්ත්වයන්ට උදව් උපකාර කරන්න ලැබේ කියලා. වයස අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දකුණු පළාත් COVID-19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. හම්බන්තොට රෝහලේ ඉදිකළ දකුණු පළාත් COVID-19 ඒකකයේ අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන්. මේ අවස්ථාවට කාල්ටන් නිවසේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා හැම දෙමව්පියෙක්ම බයෙන් ඉන්නවා. මමත් තාත්තා කෙනෙක් විදියට, වගේම ශිරන්ති අම්මා කෙනෙක් විදියට දරුවන් ගැන හිතන විදිය, ඔවුන්ට දක්වන ආදරය අපිට 아무තු දෙයක් නෙවෙයි. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. විටින් විට අවදානම පාව ගියත් අපි පාසල් නැවත විවෘත කළේ නැහැ. ඒත් මේ විදියට පාසල් වහලා තියන්නත් අපි කැමති නැහැ. ඒ නිසා ගුරු විදුහල්පති අනාධ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූවාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රාජ්‍ය සැලසුම් සකස් කරගෙන අවසන්. අපි රටක් විදියට එන්නත් කරන යටින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා කියලායි කියන්නේ. ඒත් මේ කටයුතු තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි. අපි ප්‍රමුඛත්වය දෙන්නේ සඳහා. එහෙම තියෙද්දී අද ඇතමේ බොරදියේ මාළු බානු සමහරව ඒ අස්සේ දේශපාලන කොන්තර පිරිමානු මේවා අපිට හොඳට පුරුදුයි. ඒ නිසා මේවට උත්තර දෙනවට වඩා වටින්නේ කාලේ තවත් ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් යෙදීම කියලායි අපි විශ්වාස කරන්නේ. මෙවැනි අවස්ථාවක රජයේ වගකීම් දෙස බලා සිටිනවා වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිපදිමින් Tamanට පැවරෙන යුතුයකමත් ඉටු කරනවා නම් අපිට මේ අභියෝගය ජය ගන්න අපහසු නෑ. කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකින්ගේ රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනමාධ්‍ය වෙත අදහස් පළ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ වන විට රට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින බවයි. අද විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරෙනවා. දැනට මරණ ප්‍රමාණය 5000කටත් වැඩි. අපි කොවිඩ් මේ අවස්ථාවේදී පාලනය නෙකුවොත් මේ රටේ විශාල විනාශයක් සිදු වෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ දැන් පාර්ලිමේන්තුව රැස්වීමට සුදුසු වෙලාවක් නෙමෙයි. ඒත් මේක වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත් වෙනවා. කතානායකතුමත් කැඳවන්න. සෞඛ්‍ය ඇමතිවරුන්වත් කැඳවන්න. කැඳවලා අපිට රජයේ කරන්ට යන වැඩසටහන ගැන දැනුවත් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න. මේ මරණ අඩු කරගන්න. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හැම එකටම ලබා දෙන්න අපි කැප වෙන්න ඕනේ.
අපි බලමු අදහස් පිළිබඳ පුළුවන් තරම් දුරට එකඟත්වයකට එන්න. මම හිතන්නේ මෙහෙම අවස්ථාවක අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා. මේකයි වැදගත්. මෙහෙම අවස්ථාවක ක්‍රියා කර යුතුයි. ඒ නිසා මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සමාජයේ අනික් කණ්ඩායම් ආගමික වෙන්න පුළුවන්, ව්‍යාපාරික වෙන්න පුළුවන්, වෘත්තීය වේදීන් වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අය සමග සාකච්ඡා කරන්නත් කියලා මම යෝජනා කරනවා. මේ අතර හෙට දිනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. එහිදී ලබන සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බවත් වාර්තා වනවා. කලින් සතියේ පක්ෂ නායකින් තීරණය කළ ආකාරයට පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. රජයක් හැටියට අපි මේ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සියලු උත්සාහයන් අරගෙන තියෙනවා. මේ කිසිම තීන්දුවක් රජය ගන්නේ කිසිම ජන කොට්ටාසයක් අපහසුතාවයට පත් නොවෙන්න. ගොඩක් චෝදනා එල්ල කරන අය දේශපාලන මුහුණුවරක් එක්ක තමයි මේ චෝදනා එල්ල කරන්නේ. ඇත්තටම නරකම පරිසරයක් රටේ ගොඩනැගිලා තිබෙන්නේ. රටේ ආර්ථිකයට විශාල පහරක් එල්ල වෙමින් තිබෙනවා. ඉතින් මේක පාලනය කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන තාමත් ආණ්ඩුව හිතනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ මොහොතේ මතක් වෙන්නේ අර පළවෙනි විධායක ජනාධිපති ජයජයවර්ධන මහත්තයා කියමන. එතුමා කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත යුතුයි කියලා. එක ලෙඩෙක් අවුල තමයි කැන්බරා නගරයක් වහන්නේ. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා ලංකාවත් අවදානම්. ඒක නිසා පූර්ණ ලොක්ඩවුන් එකකට යා යුතු මට්ටමේ තියෙන්නේ කියලා. අදටත් රට අරන් ඉන්නේ ඇයි කියලා ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි දන්නවා සංචරණ සීමාත් හද කර යුතුයි. ජනතාව නිවසින් එළියට එන එක වැළැක්වීම සඳහා සියලුම පියවර ගත යුතුයි. ඒක මුවාවෙන් තමන්ගේ දේශපාලනය මෙතන කරන්න එනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු හැටියට පෙනී සිටියට, වෘත්තීය සමිති නායකයෝ හැටියට පෙනී සිටියට, විද්වත් සංගමයේ සභාපති ලේකම් කියලා නම දාගත්තට ඒගොල්ලෝ කියන විදිහට නටන්න අපි ලෑස්ති නැහැ. සමහර අය කියනවා අපි රට වහන්න කියලා කිව්වහම මේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ කියලා. මතක තියාගන්න මේ රටේ ආර්ථිකය නිකම්ම කඩාගෙන වැටෙනවා. සමස්ත රටේ බහුතරයක් වෙච්ච ජනතාවගෙන් බහුතරයක් රෝගීන් බවට පත් වුණොත් මේකේ බර අදින්නේ කවුද? මේ රටේ ලක්ෂ ගාණක් පදික වෙලොන්දු ඉන්නවා. වහපු හැටි ඒගොල්ලොන්ට ස්වර්ණ කියාම නැතු වෙනවා. පංගුවක් කියනවා වහන්න කියනවා, පංගුවක් අරින්න කියනවා. අපි මේ දෙකම තේරුම් ගන්න රජයක් හැටියට අපි කටයුතු කරන්න යනවා. බුත්තල බඩල් කුමර කටුගහගල්ගේ වැවේ දියනාමින් සිටියේදී දියේ ගිලි අතුරුදන් වූ තරුණීන් තිදෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. අදාළ වැව ආසන්නයේ යතුරු පැති දෙකක් හා ඇඳුම් බෑගයක් තිබීම පිළිබඳ සැක කළ ගම්වාසීන් පොලිසිය හා එක්ව සිදු කළ පරීක්ෂාවකදී මෙම මලසිරුරු තුන සොයාගෙන තිබෙනවා. මේ බුත්තල බඩල් කුඹුර කටුගහගල්ගේ වැවයි. අද පෙරවරුවේ ගම්වාසීන් දැක ඇත්තේ මෙම වැව ආසන්නයේ යතුරුපැති දෙකක් සහ ඇඳුම් බෑගයක් තිබෙන ආකාරයයි. ගම්මුන් විසින් මේ බව බුත්තල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමසිලිමත් වී තිබෙනවා. ගම්වාසීන් විසින් කටුගහගල්ගේ වැව පරීක්ෂාවට ලක් කළ අතර එහිදී දියේ ගිලී සිටි තරුණින් තිදෙනෙකුගේ සිරුරු සොයාගනු ලැබුවා. ඔවුන් මෙම වැවට දිය නෑමට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේ. එහිදී මිතුරන් තිදෙනාම දිය ගිලී ඇති බැවින් ඒ පිළිබඳව කිසිවෙකු දැනුවත් වී නැහැ. මෙලෙස මරණයට පත් ඇත්තේ අවුරුදු 18ත් 19ත් අතර වයසේ පසුවන මොනරාගල ප්‍රදේශීය පදිංචිකරුවන්. මේ මරණ සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඊයේ දවල් තමයි කට්ටිය ගිහින් තියෙන තුන් දෙනා. කොහොමද සිද්ධිය වෙලා තියෙන්නේ? එකයි කාලත් එකමාරත් අතර වගේ දවල්. තානිජේගේ අම්මා යාළුවෙක්ට කෝල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එයා හොයලා බලලා හතරට ඉතින් පොලිසියට එහෙම ගිහිල්ලා කියලා. ඒ පොලිසියත් ඊට පස්සේ හොයලා අද උදේ පාන්දර ෆෝන් එකක් ගන්නකොට එයාලගේ ෆෝන් ඒ වෙන එක්කෙනෙක් ආන්සර් කරා. ඊට පස්සේ තමයි අපි දන්නේ මේ වෙලා තියෙන මේක. කවුරුත් දන්නේ නැහැ. ඉතින් මොන දෙයක් වුණාද කියලා දන්නේ නැහැ. කෝල් එක කරනකොට හර්තා මාට ඉඳලා ඉතින් කටුගා කොල්ලේ වැවේ බයික් දෙක දිනවයි කියලා. මේ අතර පසුගිය 13 වෙනිදා පස්වරුවේ ත්‍රියෝදරතයකින් නිවසින් පිටත් වූ ආබාධිත හමුදා සෙබළක වූ තම සැමියා යලි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ ඊයේ ඉත්තෑපන්න පොලිසියට පැමිණිලි කර තිබුණා. පොලිසිය ඒ පිළිබඳ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මීගම පාලම මත තිබී ආබාධිත පුද්ගලයන්ට පැදවීම සඳහා සකස් කළ ඔහුගේ ත්‍රියෝදරතය හමු වුණා. ඒ අනුව මීගම ගඟේ නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් මෙහෙයුමක් දියත් කළද ඔහු ගැන තොරතුරක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් පසුව පාද දෙකම අහිමි මෙම ආබාධිත සෙබලාගේ සිරුර ඔහුගේ ත්‍රියෝදරතය හමු ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි හොරවල තොටුපොළ ආසන්නයේ වගුරු බිමක තිබී පොලිසිය සොයාගත්තා.
මෙලෙස පරණට පත්ව ඇත්තේ යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ 44 හැවිරිදි තිදරුපියෙක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉත්තෑපාන පොලිසිය සැක කරන්නේ ආබාධිත පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිසිය නොමග යැවීම සඳහා ඔහුගේ ත්‍රියෝද රථය මීගම පාලම මතට ගෙනවිත් දමන්නට ඇති බවටයි. හුඟක් වෙලාවට කෙනෙක් තවත් කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්නේ අසරණ වුණාම. හැබැයි ඒ අසරණකම පාවිච්චි කරලා අසරණීන්ට වංචා කරන අයත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. අපි මේ කියන්න හදන්නේ ගහකින් වැටිලා ඇඳටම සීමා වෙලා ඉන්න කෙනෙකුට පිහිට වෙන මුවාවෙන් ඇවිත් ඔහුගේ මුදල් වංචා කළ පුද්ගලයෙක් ගැන කතාවක්. දෙපා වාරු නැතුව මේ විදිහට ඇඳකට සීමා වෙලා ඉන්නේ ගම්පොළ මිල්ල ගහමුල කියන ගමේ පදිංචි සුමිත් කුමාර. මේ නිවසේ පදිංචි ඔහු මීට අවුරුදු 1මාරකට විතර කලින් ඇඳට වැටුනේ ගහකින් වැටුණු නිසා. ඒ වෙනකොට ඔහුගේ බිරිඳත් විදේශගත වෙලා හිටපු නිසා සුමිත් දරු දෙදෙනත් සමග අන්ත අසරණ වුණා. එයා වෙන සල්ලිත් මගේ බෙහෙත් වලටම ඔක්කොම ඉවරුණා. මොකද මට මුත්‍රා බඩ දාලා තියෙනවා, මට පැම්පර්ස් දාලා තියෙනවා. ඉතින් ඒවට ලොකු වේදමක් යනවා. ගහින් වැටිලා එක්තැන් වුණු සුමිත් ලෙඩ ඇඳේ ඉඳන් අන්තර්ජාලය හරහා පරිත්‍යාගශීලීන්ගෙන් උදව්වක් ඉල්ලුවේ බැරිම තැන. මට MRI පරීක්ෂා කරගන්න කියලා වෛද්‍යවරු කියලා තිබ්බා. ඉතින් මට ඒක කරගන්නවත් කමක් නැති හින්දා මම මූණ පුතේ දැම්මා සටහනක් මට මේ දෙයට උදව් කරන්න කියලා. කෙනෙක් මට කතා කරලා මගේ ගිණුමක් ගෑයි, මගේ හැඳුනුම් පත්තාන් ගෑයි ඉල්ලගත්ත. මට ඉතුරු අඩු ගන්න එයා සල්ලි දාන්නම් කියලා මගේ ගිණුමට. උදව්වක් කරන්න බැංකු ගිණුම් විස්තර ගත්තු කෙනා කරලා තියෙන්නේ මොන වගේ උදව්වක්ද කියලා බලන්න. තම ගිණුම පරීක්ෂා කළ වෙලාවේ සුමිත් දැක්කේ හිතා ගන්නවත් බැරි දෙයක්. මගේ බැංකු ගිණුමේ තිබ්බ 29700ක්. ඊට පස්සේ ටික වෙලාවකින් මං ආයෙ බලද්දි මගේ 28500ක මුදලක් මේ මනුස්සයා වංචා කරලා අරගෙන මේ නිසා මම තවත් හොඳටම අසරණ තත්ත්වයටපත් වුණා. මේ ගැන ලැබුණු පැමිණිල්ල මත පොලිසිය පරීක්ෂණයක් පටන් ගත්තත් තාමත් කිසිම හෝඩුවාවක් ලැබිලා නැහැ. ඔබ නැවතත් ලයිව් ඇට් සමගින්. ගාලුකොටුව ආසන්නයේ ඉපරණි ගොඩනැගිල්ලකෝ අනවසර ඉදිකිරීමක් පිළිබඳව සොයා බැලීමට ජාතික උරුමයන් හා කලා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක එක් වුණා. එහිදී රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරයාගේ දෝෂාරෝපණයට ලක් වුණා. ගාලුකොටුවේ ඉපැරණි ගොඩනැගිල්ලක වූ අනවසර ඉදිකිරීමක් පිළිබඳ වසර 2කට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳව මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවට වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා මෙලෙස ඊයේ අදාළ ස්ථානයට පැමිණියා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශ නිලධාරීන්ද සමගයි. කඩපු දෙකක් තුනක් ඒක කොළඹට නීති දාලා තියෙනවා. 2020 දාපුවත් තාම උත්තර නැහැ. ඒ කියන්නේ ඔයා කියන්නේ වස්ත්‍රාකාරයෙන් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දූෂිතව ඉන්නවා කියලාද? කරගෙන මේ මාප විදියට තමයි දෙකල ඉතින් තමයි ලබන සභාවේ කියලා කියන්නේ ඒක. මේ කියන්නේ විත්ති කාලෙකදී මේ කියන විනාශ වෙන්න පුළුවන්. දැන් තියෙන විත්ති කඩනකොට ඕගොල්ලෝ ක්‍රියාත්මක වුණේ නැත්නම් මල් පැල දැම්මයි කියලා මොකද තියෙන්නේ? තියෙන විත්ති කඩනකොට ක්‍රියාත්මක වුණේ නැත්තේ ඒකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. යා කෝ මේ ડોකියුමන්ට්ස් පෙන්නලා වැඩක් නැහැ නේ මට දැක්කේ නාල්තුමා කවුද කැඩුවේ මේවා? ඒකම අපි දැන් විත්ති කාලෙක ඒවා ඒවා උත්තර නෙමෙයි. දැන් අපි දන්නේ නැති දෙයක් නෙමෙයි ආරක්ෂා කරන්න අපි ඇවිල්ලා තියෙන්නේ. මේ බලකොටු හදනකොට ඔයා හිටියද මං හිටියද? ඒක කියන්න එපා. ඔය උත්තර මම වළංගු නැහැ අපිට. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද රාත්‍රියේ 7:12ට යෙදී තිබුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කළා. චාරිත්‍රානුකූලව පැවැත්වෙන දළදා පෙරහැර මංගල්‍ය මෙවර පැවැත්වෙන්නේ නරඹන්නන්ගේ සහභාගීත්වයක් නොමැතිවයි. මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැරේ කරඬුව වැඩම කරවන්නේ දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිංහරාජයි. දෑලතුන් ලෙස බුරුම රාජා සහ කැලණියේ කණ්ඩුල හස්තියා ගමන් කරනවා. රාත්‍රී 7:12ට යෙදී තිබුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව අද පෙරහැර ගමන් ආරම්භ කළා. සෞඛ්‍ය
සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැන දෙමින් පැවැත්වෙන මෙවර දළදා පෙරහැර මංගල්‍ය සඳහා නරඹන්නන්ට අවසර හිමිවන්නේ නැහැ. ඒ සමගින් ලයිව් 88 තුලින් සමුගන්නයි සූදානම. ඔබට සුබ රාත්‍රියක්.